තෙරවරු අද පියවර සටහන්. ලෝක සත්‍යය දන්නේ නැහැ පින්වතුනි. ඔය තාත්තෙත් තැටියක් උඩ ඉන්නේ කියලා ඔක්ක. ඒ අය දන්නේ පිච්චෙන එක විතරයි. ඒ කියන්නේ ඔය දැනෙන දුක්ඛඳ තියෙන. අන්න ඒක දුක කියලා තමයි දකින්නේ. ඒක තමයි මේ දුක් ගොඩක් විදිහට දකින්නේ. මොකද තැටිය උඩට වැටෙන එක දුක විදිහට දැනෙන්නේ නැහැ. පිච්චෙන එක තමයි දුක විදිහට දැනෙන්නේ. ලෝක සත්‍යය නොදකින්න කොටස තමයි මේ. ලෝක සත්‍යය දකින්නේ පිච්චෙන එක දුකයි කියලා. මොකද ඒක උඩට දැනෙන නිසා. නමුත් තැටිය උඩ පහළ වෙන එක දකින්නේ නැහැ, දැනෙන්නේ නැහැනේ. ඒක හරි ආස්වාදයක් තමයි දන්නේ. ඒක හරි සැපයි, ඒක හොඳයි කියලා තමයි හිතෙන්නේ. හේතුව පිච්චෙනකොට උඩ පයින්නකොට ආස්වාදයක් එනවා. ඔබ හිතලා බලන්න මේ ඇත්තටම මේ මම ඉන්නවා කියලා හැඟෙන හැඟීම. ඒක ඇත්තම කියලානේ හිතන්නේ. මේ මං ඉන්නේ. දැන් ඕක දුකයි කියලා තනියම කාටද වැටහෙන්නේ කියන්නේ. එහෙනම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ පින්මුතුනි. ඔය තැටිය උඩ දුකයි, ඔය තැටිය උඩ පහළ වෙන එක දුකයි කියලා තේරුම් කරවන්න. ඔය පිච්චෙන එක විතරක් නෙමෙයි බොල. මේ තැටිය උඩ පහළ වෙන එක තමයි දුක. මේක දැකහල්ලා කියන එක තේරුම් කරවන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. එහෙම නැතුව තනියම කාටවත් වැටහෙන්නේ නෑ ඒක. එහෙනම් එන්න. ඊතර වෙච්ච උත්තමීන් තිර බවට පත්වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි එතෙරවන තෙරවන නමෝ නමෝ බුද්ධ දිවා කලාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ සාක්‍ය නන්දනාය ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්තුනි. පින්තුනි තෙරවරු දේශනා මාලාවේ අද අවසාන දේශනාව වෙනවා. අපි මේ වෙනකොට දසපාරමිතා ධර්මයන් විස්තර විග්‍රහ කරගත්තා. ඒ වගේම මේ දසපාරමිතා පූර්ණ්‍ය කර ගැනීමට මොන විදිහකටද මේ දසපාරමිතාවන් ගැන දකින්න ඕනේ? කොහොමද මේවා පූර්ණ්‍ය කරගන්නේ කියන එක ගැන සාකච්ඡා කරගෙන ආවා. දසපාරමිතාවන් යම් ප්‍රමාණයක් හෝ පූර්ණ්‍ය කරගෙන එන කෙනෙකුට ඒ අතරමඟදී දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ කොට නගාගත්තු පුණ්‍ය ශක්තියින් වලට අනුකූලව. මේ දුක්ඛාර සත්‍ය අහලා අවබෝධ කරගත්ත කෙනත් මේ තමන්ගේ නිවන පූර්ණ්‍ය කර ගැනීම පිණිස මේ දසපාරමිතාම තමයි දියුණු කරගන්නට ඕන. ඉතින් අපි ඒක පෙන්눔 කරලා දෙන්න තමයි පින්තුන් මේ දුක්ඛාර සත්‍ය කියන එක යම් ප්‍රමාණයකට හරි පැහැදිලි කරගන්න උත්සාහ ගන්න. එම නිසා අපි ගිය සතියේ දේශනාවේදී සාකච්ඡා කරන්නට යෙදුනා මේ හිතේ
වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ හිත කියලා කියන්නේ එක දිගට තියෙන එකක් නෙමෙයි. උදා වෙන වැය වෙන එකක් කියලා කතා කරා. ඒ වගේම හිත කරන්නේ දේවල් හංගින එක කියලා. උදාහරණ එක පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම මේ හංගිනකොට යම් යම් දෘෂ්ටීන් වලට මේ හිතට වැටුණු දෘෂ්ටීන් වලට අනුකූලව දේවල් හංගින බව අපි තේරුම් ගත්තා. ඒ වගේම මේ මම කියන මම ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා නම් අන්නේ දරාගෙන ඉන්න මතයත් එහෙම හිතන එකත් මේ හිතට දැනෙන හැඟීමක් කියන එක තේරුම් ගත්තා. ඒ වගේම දුකින් අත මිදෙන්නට නම් මේ මම කියන හැඟීම දුරු කරගන්න ඕනේ කියන එක තේරුම් ගත්තා. මේ මම කියන හැඟීම දුරු වෙන්නේ නැතුව ලෝකේ තියෙන දේවල් කැඩෙන බිඳෙන නැහෙන එක නවත්තන්න අපිට බෑ කියලා අපි තේරුම් ගත්තා. එහෙනම් ලෝකෙත් තියෙන දේවල් කැඩලා බිඳලා නැහෙනකොට මට දුකයි නම් එහෙනම් මම ඉන්නකම් මේ මම කියන එක හැඟෙනකම් දුකින් අත මිදින්න වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේම අපි තේරුම් ගත්තා මේ මම කියන එක හැඟෙන්නේ මොකක් හරි දෘෂ්ටියක් නිසා. අපි මේ දේශනාවේදී බලමු ඒ වැටිලා තියෙන දෘෂ්ටිය සාධාරණ එකක්ද හොඳ එකක්ද නරක එකක්ද ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. පින්වතුනි මේ මම කියලා හැඟෙන එක ගැන ඔබ දරාගෙන ඉන්න මතය මොකද්ද? මොන විදිහකටද ඔය කියන එක හැඟෙන්නේ? ඔය මම කියන හැඟීම විස්තර කරන්න කියලා කිව්වොත් එහෙම ඔබ කොහොමද ඒක කරන්නේ? හොඳට බලන්න මම මේ කියන දේවල් හරිද කියලා. මේ මම කියන එක මේ මම කියන හැඟීම නිකන් අන්‍ය සියලු දේවල් වලින් වෙන් වෙච්ච හැඟීමක්. වෙන් වෙලා හැඟෙනවා. අන්‍ය සියලු දේවල් වලින් වෙන් වෙලා හැඟෙනවා. දැන් මේ ශරීර කූඩුවේ තියෙන්නේ මස්. ඔබේ ශරීර කූඩුවේ තියෙන්නේ මස්. ඔය දෙකම මස්. නමුත් මේ මස් වෙන් වෙලා හැඟෙනවා. මේ අන්‍ය සියලු දේවල් වලින් වෙන් වෙච්ච හැඟීමක් මේ මම කියලා කියන්නේ. ඉන්නවා කියලා හැඟෙනවා. ඒ වගේම තමයි මේ මම කියලා කියන එක වෙනස් වෙන එකක් නෙමෙයි. ඒ හැඟීම හැමදාම එකම විදිහට තියෙන එකක්. ඒකාකාරී පැවැත්මක්. සදාතනික පැවැත්මක්. ඒ වගේම මම කියන එක හරි ආස්වාද එකක්. ඒක සැප එකක්. ඔන්න ඔය වගේ මතයක් තමයි මම කියන එක සම්බන්ධව දරාගෙන ඉන්නේ. දැන් උදාහරණ කියන්න පුළුවන් මේවට. මේ ඒකාකාරී පැවැත්මක් තියෙන එකට උදාහරණ දෙන්න පුළුවන්. පොඩි කාලේ කවුද හිටියේ? මොන්ටිසෝරි ගියේ කවුද? මම. ඔක්කොම වෙනස් වුණා. ශරීර කූඩුව ලොකු වුණා, ඒ ඔක්කොම වුණා. ඒ එතකොට ඉගෙන ගත්ත දේවල් වෙනස්. ඒ ඔක්කොම වෙනස් වුණා. නමුත් එකක් වෙනස් වුණේ නැහැ. ඒ තමයි මම කියන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ ගියා. A level කරා. කවුද? මේ මම තමයි.
ඒක වෙනස් වුන්නේ නැහැ. මම රස්සාවකට ගියා. මම කසාද බැන්දා. මම තාත්තා කෙනෙක් වුණා. මම අම්මා කෙනෙක් වුණා. මම ආච්චි වුණා, සීයා වුණා. ඒක තැනකදී වෙනස් වුන්නේ. මම කියන හැඟීම. කවුද මොන්ඩිසෝරි ගියේ කියලා අහුවොත් එහෙම? මම තමයි මොන්ඩිසෝරි ගියේ. මම තමයි අර අහවල් ඉස්කෝලේට ගියේ. මං ගියේ ඉස්කෝලේ. එහෙම කියනවා. ඉතින් මැරෙනවා. කවුද මැරුණේ? මම මැරුණේ. දැන් එතනින් ඉවරද වැඩි? නෑ. ආයෙ ඉපදිනවා. දැන් ඔය පුනරුත්පත්තිය කියන්නේ. එතකොට ඒ කවුද ඉපදිලා ඉන්නේ? ගියාත්මේ මැරුණේ කවුද? ඉතින් මම තමයි මේ මැරුණේ. මං දැන් ආයෙ ඉපදුණා. දැන් මම මගේ ගියාත්මේ ගම හොයාගෙන යනවා. අම්මා තාත්තා හොයාගෙන යනවා. එහෙම කියනවා. එතන වෙනස් වෙලා නැහැ මේ. මැරිලත් වෙනස් වෙලා නැහැ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මං ඉස්සෙල්ලා නරක කෙනෙක්. දැන් මං හොඳයි මං වෙනස් වෙලා කියලා. ඔය පුරුදු ටික තමයි වෙනස් කරගත්තේ. මං වෙනස් වුන්නේ නැහැ. හරි නරකකට හිටියේ කවුද? ඒත් මම තමයි. හොඳට හිටියේ කවුද? ඒත් මම තමයි. එහෙනම් මම කියන එක වෙනස් වෙලා නැහැ. මැරිලත් වෙනස් වුණේ නැහැ. ආයි ඉපදුන එක ගියහොත් ඒ මම තමයි ඉපදුනේ. දෙවියෙක් වුණේ කවුද? මම. බ්‍රහ්මයෙක් වුණේ කවුද? මම. අපායේ ගියේ කවුද? මම. ඔන්න ඔය විදිහට මේ හැමදාම තියෙන එකක්. හැමදාම පවතින එකක් විදිහට තමයි දරාගෙන ඉන්නේ මම කියන්නේ. ඒකාකාරී පැවැත්මක් වෙනස් වෙන්නේ නැහැ. එකම විදිහට තියෙන. ඒකනේ දැන් ඔය අපි කියන්නේ. සංසාරයක් තිස්සේ ආවා මේ ගමන කියලා. කවුද ආවේ? මං ආවේ. මම තමයි ආවේ. එනේ ඒකාකාරී පැවැත්මක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක්ද? ඒක හොඳ එකක්ද නරක එකක්ද ඒක? ඒක සැප එකක්ද දුක එකක්ද? දැන් මැරෙන්න බයයි ඇයි කියලා අහුවොත් එහෙනම්. මැරෙන්න බයයි. මැරෙන්න බයයි. ඇයි? මැරෙන්න නෙමෙයි ඕනේ. ඉන්නයි ඕනේ. ඉන්න ඕනේ ඇයි? ඉන්න ඕනේ ඉන්න එක සැපහින්දා. ඔය ඉන්නවා කියලා හැඟෙන්නේ. ඔය කෙනෙක් කියලා හැඟෙන්නේ. ඔය වෙන් වෙලා හැඟෙන්නේ. ඔය මම කියලා හැඟෙන්නේ. අන්න ඒක සැප නිසා ඔය. එහෙනම් ඔන්නෝම මතයක් තමයි පින්තුනේ. ඔන්න වගේ දෘෂ්ටියක් තමයි ඔය තියෙන්නේ මම කියන එක සම්බන්ධව. ඔය ඉන්නවා කියලා හැඟීම සම්බන්ධව තියෙන දෘෂ්ටිය තමයි ඔය තියෙන්නේ. මේ ඒකාකාරී පැවැත්ම සැප එකක්. වෙනස් වෙන්නේ නැති එකක්. නිච්ච එකක්. වෙන් කරගන්න පුළුවන් එකක්. මේ වෙන් වෙලා හැඟෙන එක හරි එකක් කියලා තමයි හිතන්නේ. ඔන්න ඔය කියන දෘෂ්ටිය නිසා තමයි මේ සත්ව ස්වභාවයක් සත්ව පුද්ගල ස්වභාවයක් පනවන්න පුළුවන්. වෙන් කරගන්න පුළුවන්. මමත්වයක් හදන්න පුළුවන්. කියන දෘෂ්ටිය නිසා තමයි පින්වතුනි. ඔන්න ඔය කියන දෘෂ්ටියට අනුකූලව
හංගින හැඟීමක් තමයි පින්තුනේ මම කියලා කියන්නේ. ඉන්නවා කියන හැඟීම. මම කියන හැඟීම. වෙන් වෙලා හැඟෙන හැඟීම. කෙනෙක් කියලා හැඟෙන හැඟීම. එහෙනම් ඔය හිතට ඔය දෘෂ්ටිය වැටෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. නමුත් ওই දෘෂ්ටිය පිරිසුදු කරගත්තා නම් ඔන්න ඔය හැඟීම දුරු වෙනවා. ආයේ මේ විදිහට හංගින්නේ. අපිට උදාහරණයක් කිව්වේ. රබර් නයෙක් දැම්මහම බය වෙලා කෑ ගහනවා. හේතුව රබර් නය කියලා අඳුරගත්තේ නැහැ. නයි කියන්නේ මහා විසකෝර සර්ප జాතියක් කියන දෘෂ්ටිය තමයි තිබුණේ. දෂ්ට කරනවා කියලා. මැරෙනවා කියලා දෘෂ්ටියක් තිබුණේ. ඉතින් ඒ දෘෂ්ටිය තියෙනකම්ම පන බය කෑ ගහලා දුවන්න පටන් ගත්තා. නමුත් දෘෂ්ටිය වෙනස් කරා. නෑ මේ ඇත්ත එකෙන් නෙමෙයි මේ රබර් නයිකෝ දැම්මේ මේ රබර් එකේ. දැන් මොකද උනේ? දැන් දෘෂ්ටිය තියෙන්නේ රබර් නයි දෂ්ට කරන්නේ නැහැ. උන් විස එහෙම එකක් නැහැ. අන්න එහෙම දෘෂ්ටිය තියෙන්නේ. දැන් අර කියන ප්‍රශ්නේ ඉන්නේ නැහැ. දැන් බය වෙන්නේ නැහැ ඒකට. රබර් නයිද? එහෙනම් දෘෂ්ටිය වෙනස් කරා නම් අර හංගින හැඟීම් ටික වෙනස් වෙනවා. ඒ විදිහට හංගින්නේ නැහැ. අන්න ඒ වගේ ඔය මම කියන එක සම්බන්ධව ඔය ඉන්නවා කියන එක ඔය කෙනෙක් කියන එක සම්බන්ධව වැටිලා තියෙන දෘෂ්ටියක් තියෙනවා නම් ඒක ඇත්ත කියලා හිතාගෙන ඉන්න. අන්නේ දෘෂ්ටිය වෙනස් වුණා නම් ඒ දෘෂ්ටිය සුද්ධ කරගත්තා නම් එතනින් එහාට අර මම ඉන්නවා කියන හැඟීම හැඟෙන්න විදිහක් නැහැ. දැන් ඔබට මේ ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ වලින් තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් වාහනයක් හොඳයි කියලා කියනවා. ඒ ජාතිය නියම වාහන කියලා ඔන්න ඔබට දෘෂ්ටියක් දානවා. ඒ දෘෂ්ටිය දැම්මට පස්සේ ඔබ මොකද කරන්නේ? ඒ වාහනේ ගන්න උත්සාහ කරනවා. ගන්න යනවා. ගන්න යනකොට ඔබේ තව යාළුවෙක් ඉන්නවා හොඳම යාළුවෙක්. ඉතින් අර දෘෂ්ටිය දැම්මේ ඒකේ ඉන්න උනාරි ඒ වාහන සේල් වල ඉන්න වැඩ කරන කෙනෙක්. ඒගොල්ලන්ගේ බිස්නස් එක තමයි ඒගොල්ලෝ ඒ වාහන විකුණ ගන්න හදන්නේ. නමුත් ඔබේ යාළුවෙක් ඔබට මුණ ගැහිලා ඊට පස්සේ දැන් ඔබට වැටිච්ච දෘෂ්ටියන් නිසා තමයි දැන් මේක ගන්න යන්නේ. ඒක හොඳයි කියලා දීපු දෘෂ්ටියන් නිසා. නමුත් ඔබේ යාළුවෙක් ඔබට ඒ අතරමඟදී මුණ ඇහිලා කියනවා ඔය જાතිය නම් ගන්න බෑ ලෙඩ ගොඩක්. කිසි වැඩක් නැහැ. මග තමයි ඉන්නේ ඔය වාහන જાතිය ගත්තොත් කිසිම වැඩක් නැති જાතිය. ගන්න නම් එපා අහු වෙන නම් එපා කියලා කියනවා. අන්න ඔබේ දෘෂ්ටිය වෙනස් කරා. දැන් ඔබට මොකද හිතෙන්නේ? දැන් ඔබ මේ වාහනේ ගන්නවද? ඒ වාහනේ ගැනීම කියන එක සිද්ධ වෙනවද දැන්? වාහනේ ගැනීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ දැන්. මොකද දෘෂ්ටිය වෙනස් වෙච්ච නිසා. එහෙනම් මම කියන එක ආස්වාද සැප සාර එකක් කියලා වැටිලා තියෙනවා නම් දෘෂ්ටියක්. නිච්ච සැප අත්ත එකක් කියලා වැටිලා තියෙනවා නම් දෘෂ්ටියක්. අන්නේ දෘෂ්ටිය වෙනස් වුණා නම් ආයෙ මම කියන එක හංගින්නේ නැහැ. ඒ දෘෂ්ටිය සුද්ධ කරන්නයි ඕනේ. සහ මුලින්ම සුද්ධ වෙන්නයි ඕනේ. මුලින්ම සිද්ධ වෙන්නේ බින්දුතුනේ මේ දෘෂ්ටිය වැරදි බව තේරුම් ගන්න එක. දෘෂ්ටිය සුද්ධ වෙන එක සහ මුලින්ම සුද්ධ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තේරුම් ගන්නවා. ඒ දෘෂ්ටිය බිඳෙනවා. එහෙනම් කොහොමද අපි ඒක වැරදි එකක් ඒක මුලාවක් කියන එක තේරුම් ගන්න? තනියම වටහා ගන්න බෑ. තනියම වටහා ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ අයට තමයි
බුදුවරු කියලා කියන්නේ. ඒ අය තනියම අවබෝධ කරගත්ත දේ තමයි මේ ලෝක සත්‍යයට දේශනා කරන්නේ. අන්නේ දේශනා කරන දහම අහලා තව කෙනෙකුටත් මේක තේරුම් ගන්න පුළුවන්. ඔබට උදාහරණයක් කියන්නම්. මේ ඒකාකාරී පැවැත්මක් තියෙනවා කියන එකට. උත්සාහ ගන්න මේක තේරුම් ගන්න. හිතන්න බ්ලොග් ගල් බඳින කෙනෙක්. බ්ලොග් ගල් බඳින මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහයාට හැංගෙනවා. මොකද්ද හැංගෙන්නේ? මම කියලා හැංගෙනවා. නමුත් ඒ මිනිහයා දන්නේ නැහැ ඒක හැඟීමක් කියලා ඔක්ක. කෙනෙක් කියලා හැංගෙනවා. මං බාසුන් නැහැ කියලා හැංගෙනවා. මම කියලා එකක් හැංගෙනවා මේ මිනිහට. නමුත් හිතාගෙන ඉන්නේ ඇත්ත කියලා. මම ඉන්නවමයි කියලා තමයි හිතන්නේ. දැන් ඔබට හිතෙන්නේ ඔබ ඉන්නවමයි කියලා. ඒක ඇත්තටම හැංගෙනව නේද? ඒක බොරු කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ නේද? ඒක දුකක් කියලා කවදාකවත් හැංගෙන්නේ නැහැ නේද? ඒක සැපයි කියලා නේද හැංගෙන්නේ? ඉන්න එක හොඳයි කියලා නේද හැංගෙන්නේ? අන්න ඒ වගේම අර මිනිහයාටත් අර බ්ලොග් ගල් බඳින මිනිහයාට හැංගෙනවා. ඒක ඇත්ත විදිහට තමයි මේ මිනිහයා දන්නේ. දරාගෙන ඉන්නේ. දැන් බ්ලොග් ගල් බඳින අවස්ථාවේදී මුළු බිත්තියක් බඳින්න තියනවා කියලා හිතන්න. ඔය බිත්තිය එකපාරම බඳිනවා ඩොග් ගාලා. එහෙම බඳින්නේ නැහැ. එහෙනම් ගලින් ගල තමයි බඳින්නේ. පළවෙනි ගල බඳිනකොට හිතන්නකෝ දැන් මම බ්ලොග් ගල් බඳිනවා. දැන් ඔබ හිතන්න ඔබ බ්ලොග් ගල් බඳිනවා කියලා. මම දැන් පළවෙනි ගල බඳිනවා. එතකොට පළවෙනි ගල බඳින වෙලාවේ මම දැන් ඒ කොටස බැඳලා ඉවරයි. ඒ ගල බැඳලා ඉවරයි. ඊට පස්සේ දෙවෙනි ගල බඳිනවා. ඊට පස්සේ තුන්වෙනි ගල බඳිනවා. ඔන්න ඔය විදිහට තමයි මේ දැන් මේ බිත්තිය බැඳගෙන යන්නේ. කවුද? මම බඳිනවා කියලා තමයි මේ ඉදාන යන්නේ. එතකොට කවුද පළවෙනි ගල බැන්දේ? මම තමයි පළවෙනි ගල බැන්දේ. දෙවෙනි ගල බැන්දේ කවුද? ඒකත් මම බැන්දේ. තුන්වෙනි ගල බැන්දේ. ඒකත් මම බැන්දේ. දැන් මුල් බිත්තියෙන් බැන්දේ කවුද? මම තමයි මුල් බිත්තියෙන් බැන්දේ කියලා තමයි හිතන්නේ. අහලා බලන්න උඹ බාසුන් නෑ මහත්තයෙක්ගේ. කවුද මේ ගේ හැදුවේ? මං තමයි ගේ හැදුවේ. මේ බිත්තිය ඔක්කොම බැන්දේ මං. එහෙම කියනවා. දැන් ඔබ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. පළවෙනි ගල බැන්දෙත් මම නම්. දෙවෙනි ගල බැන්දෙත් මම නම්. මට කියන්න. පළවෙනි ගල බඳින වෙලාවේදී දෙවෙනි ගල බඳින මම කෝ? පළවෙනි ගල බඳින මම දැන් එහෙමනේ හිතන්නේ මම මේ පළවෙනි ගල බඳිනවා කියලා. ඒ අවස්ථාවේදී දෙවන ගල බඳින මම කොහෙද? කොහෙද ඉන්නේ? එහෙම එකක් තාම නෑ නේද? එහෙනම් පළවෙනි ගල බඳින මම ඒ පළවෙනි ගල බඳින වෙලාවේදී දෙවෙනි ගල බඳින මමෙක් නෑ නේද? තුන්වෙනි ගල බඳින මමෙක් නෑ නේද? ඒ කියන්නේ පින්වතුනි පළවෙනි ගල බඳින වෙලාවෙත් පළවෙනි ගල බඳිනකොට මම මේ ගල බඳිනවා කියලා හිතට හැඟෙනවා. දෙවෙනි ගල බඳින වෙලාවේදී හිතින් හංගිනවා මේ දෙවෙනි ගල බඳින්නෙත් මම කියලා. එහෙම නැතුව පින්වතුනි පළවෙනි ගල බඳින වෙලාවේදී දෙවෙනි ගල බඳින මම ඉන්නවනම් පළවෙනි ගල නෙමෙයිනේ එතන බැඳෙන්නේ දෙවෙනි ගලනේ. එහෙනම්
ඒ අවස්ථාවේදී තමයි මේ කියන එක හංගින්නේ. කොටින්ම කිව්වොත් මේ දැන් තේරුම් ගන්න ලේසි නිසා තමයි මේ ලොකු උදාහරණයක් ගත්තේ. නැත්නම් හිතකින් හිතකටම හිතින් හිතටම හට ගන්න හැම හිතකටම මෙන්න මේ කියන හැඟීම එන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ ඒකාකාරී පැවැත්මක් කියන එකක් නෙමෙයි මේ තියෙන්නේ. හැම හිතකටම මේක හැඟෙනවා. ඒකයි කිව්වේ මේක හැඟීමක් කියලා. මේ ඒකාකාරී පැවැත්මක් තියෙනවා කියලා එකක් නැහැ. ඒක හැඟීමක්. හිතෙන් හිතට හැඟෙන හැඟීමක්. දැන් කල්පනා කරලා බලන්න මේ කියන හැඟීම සැප එකක්ද කියලා. දැන් ඔබට කලින් දීපු උදාහරණේ පැහැදිලි වෙන්න ඕනේ මේක ඒකාකාරී පැවැත්මක් නෙමෙයි කියලා. මොකද මම කියලා හැඟෙන එක වෙනස් වෙන්නේ නැති එකක් විදිහට තමයි තියෙන්නේ. එකම විදිහට තියෙන එකක් විදිහට තමයි හැඟෙන්නේ. එකම විදිහට තියෙන එකක් නම් වෙනස් වෙන්නේ නැත්නම් පළවෙනි ගල බඳින මම කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද දෙවෙනි ගල බඳින්නේ? දැන් දෙවෙනි ගල බඳින මමනේ. එතකොට පළවෙනි ගල බඳින මම ඒ වෙලාවේදී දෙවෙනි ගල බඳින මම කෝ? එහෙම එකක් තිබුණේ නෑනේ. ඒ වෙලාවේ තිබුණේ පළවෙනි ගල බඳින මම. ඒ කියන්නේ මේක මේ එක දිගට තියෙනවා කියලා හිතාන හිටියට එක දිගට තියෙන එක නෙමෙයි ඒ මොහොතේදී හැදෙන එකක්. ඒ මොහොතේදී හැඟෙන එකක්. හරි මෙහෙම හිතන්නකෝ. හිතන්න ඔබ ආර්ය මෛත්‍රිය වඩන කෙනෙක්. ආර්ය මෛත්‍රිය හෝ කොහොම හරි අන්‍ය ලෝක සත්‍යයට යහපතක් වෙන්න කියලා හිතන කෙනෙක් කියලා. මෛත්‍රිය වඩන කෙනෙක් කියලා. ඉතින් ඔබ මෛත්‍රී භාවනාවක් කරනවා. දැන් එතකොට මම කවුද? මම ලෝක සත්‍යයට මෛත්‍රිය පතුරවන කෙනෙක්. මෙන්න ටික වෙලාවකට පස්සේ තමනුස්සයෙකුට බනිනවා හොගාලා. හොඳටම කේන්ති ගිහිල්ලා. පොල්ලක් අරගෙන එළවනවා ගහන්න. දැන් මම කවුද? දැන් මම ලෝක සත්‍යයට හිංසා කරන කෙනෙක්. මට ඔබ කියන්නේ ඔය දෙකෙන් මම කවුද කියලා. මම ලෝක සත්‍යයට මෙත පතුරන කෙනෙක්ද? නැත්නම් මම හිංසා කරන කෙනෙක්ද? ඔය දෙකෙන් හරි මම කවුද? කවුද මම එතකොට ඔය දෙකෙන්? ඔබ කියන්න පුළුවන් මෙත වඩන කෙනා තමයි මම. මම එහෙම නරක කෙනෙක් නෙමෙයි. මම හොඳ කෙනෙක් කියලා. එතකොට අර මම නෙමෙයිද එතකොට එතන හිටියේ? ඒ වෙන කෙනෙක්ද? ඔබ හිතන් ඉන්නවනේ ඔබ හොඳ කෙනෙක් කියලා. එන හොය දරාගෙන ඉන්න එක වැරදි නේද? බොරුවක් නේද ඔය කරන්නේ? එන ඒකෙන් වැටහෙනව නේද? එහෙමනම් ඉතින් මේ මම කියන එක ඒකාකාරී එකක් නොවෙන්න ඕනේ. මොකද මම කියන එක දෙකක් වෙන්න විදිහක් නැහැ නේ. ඔබට හැංගිනවද ඔබ දෙන්නෙක් වගේ හැංගිනවද ඔබට? නෑනේ. එක්කෙනෙක් වගේ තමයි හැංගෙන්නේ. කෙනෙක් කියලා තමයි හැංගෙන්නේ. එක මම දෙක මම කියලා හැංගෙනවද? එහෙම හැංගෙන්නේ නැහැ. එකම මම එක තමයි හැංගෙන්නේ.
එන ඇත්තටම සිද්ධ වෙන්නේ මෛත්‍රිය පතුරන වෙලාවේදී මම කියන එක හැඟෙනවා. පොල්ලක් අරගෙන ඉලෝන වෙලාවේදී මම කියන එක හැඟෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේදී හැඟෙන එකක් නේ. හිතින් හිතට හැඟෙන එකක් නේ. මම කියලා කියන්නේ. එහෙම නැතු මේ ඒකාකාරී පැවැත්මක් නෙමෙයි මේ. හැඟීමක්. තියෙන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හැඟීමක් ගැන හිතට හැඟෙන හැඟීමක් ගැන මේ කතා කරන්නේ. ඔය හැඟීම නිසා තමයි ඔය දුක කියන එක එන්නේ ඔබට. ඔන්න ඔය හැඟීම තමයි මේ දුරු කරන්න හදන්නේ. එහෙනම් ඔය හැඟීම දුක බව වටහා ගන්න ඕනේ. මොකද ඔය හැඟීම සැප එකක් විදිහෙන් දන්නේ. ඇත්ත එකක් විදිහෙන් දන්නේ. ඉස්සෙල්ලා ඔක හැඟීමක් කියලා තේරුම් ගන්න ඔය හැඟීම ඇත්ත එකක් නෙමෙයි කියලා තේරුම් ගන්න. ඒ වගේම ඔය හැඟීම දුකක් බව තේරුම් ගන්න. උදාහරණයක් කියන්න. රත් වෙච්ච තැටියක් තියෙනවා. ඔන්න ඔය තැටිය උඩ ඔය තැටිය උඩට ඔබ වැටෙනවා. රත් වෙච්ච තැටිය උඩට වැන්නාම මොකද වෙන්නේ? දැන් ඔය රත් වෙච්ච තැටියක් උඩ පහළ වෙන ඩුක් ගාලා. ඒ වැටිච්ච වෙලාවෙ ඉඳන් මොකද වෙන්නේ? පිච්චෙන්න පටන් ගන්නවා. මොකද හේතුව රත් වෙච්ච තැටියක් උඩට වැටුනේ. ඒ පිච්චෙනකොට මොකද කරන්නේ? පිච්චෙනකොට උඩ පයින්නවා. උඩ පයින්නකොට හරි සතුටුයි. හේතුව දැන් පිච්චෙන්නේ නැති නිසා. පිච්චෙනකොට උඩ පයින්නවා. පිච්චෙනකොට උඩ පයින්නවා. පිච්චෙනකොට උඩ පයින්නවා. උඩ නතර වෙන්නේ නැහැ. හැමදෙස්සෙම ඔය තැටි උඩට වැටෙන එක තමයි සිද්ධ වෙන්නේ. තැටි උඩට වැටෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතන මේ තැටිය උඩ ඉන්න මිනිහයාට හිතෙන්නේ නැහැ තැටිය උඩ ඉන්න එක ප්‍රශ්නයක් කියලා. හිතෙන්නේ පිච්චෙන එක ප්‍රශ්නයක් කියලා. ඒ හින්දා තමයි උඩ පයින්නේ. උඩ පයින්නකොට පිච්චෙන්නේ නැහැ. අනිත් එක තමයි දන්නෙත් නැහැ ඔය ඉන්නේ තැටියක් උඩ කියලා. රත් වෙච්ච තැටියක් උඩ ඉන්නේ කියන එක දන්නෙත් නැහැ. ඔය කියන උදාහරණ තමන්ගේ ජීවිතේට ගලපලා බැලුවොත් එහෙම ඔබ යම් දෙයකට තණ්හා කරාට පස්සේ ඔය හිතට තණ්හාවක් ඇති වුනහම තණ්හා ඇති වෙන්නේ දෘෂ්ටි නිසානේ. කියනවා අහවල් මේ ෂොප් එකට ලස්සන අලුත්ම වර්ගයේ ෆෝන් జాතියක් ඇවිල්ලා තියෙනවා. මොනවා හරි නවතම මාදිලියේ කැමරා ෆෝන් කියයි සින්දු අහන ඒවා කියයි මොනවා හරි ඔය වගේ එක එක විස්තර දාපු එක එක වැඩ කැලි දාපු මෙගාපික්සල් මෙච්චරයි කියයි කැමරාව ඔය විදිහට විස්තර කරලා කියනවා හරි ෂෝක් කියලා. කෙනෙක් එහෙම කියනවා. ඔය වැටෙන දෘෂ්ටිය. ඒක ෂෝක් කියන දෘෂ්ටිය තමයි වෙන්නේ. නියමයි කියලා තමයි කිව්වේ. අනේ ෂෝක් නියමයි හොඳයි කියන එකට ඔබ මහ තණ්හාවෙන් බැඳුනා. ඔය හිතේ තණ්හාවක් හටගත්තා. දැන් තණ්හාවක් හටගත්තට පස්සේ හිතේ මහ පුදුමාකාර පීඩාවක් දැනෙනවා.
අතන ඔබ තණ්හා කරා නෙමෙයි. ඔබට පීඩාවක් දැනෙනවා නෙමෙයි. මේ හිත හංගින වැඩ පිළිලක් ගැන අපි මේ කතා කරන්නේ කියන්නේ. ඒතොර හිතට තමයි ওই දෘෂ්ටිය වැටුනේ. ෂෝක් කියලා. ඒ දෘෂ්ටියත් එක්කම හිතට ප්‍රියමధుරතාවයක් ඇති වෙලා තණ්හාවක් හටගත්තා. දැන් මොකද වෙන්නේ? තණ්හාවක් ඇති වුණා කියලා කියන්නේ දැන් ඒක ඕනේ. දැන් හිත මහා පුදුමාකාර පීඩාවටපත් වෙනවා ඒක ලැබෙනකම්. ඒක අයිති කරගන්නකම්, ඒක ලබා ගන්නකම්, ඒක දකින්නකම්, ඒක අතගාලා බලනකම් මහා පුදුම පීඩාවක් හටගන්න. ඒ පීඩාවක් හටගන්න නිසා දැන් නිකන් ඉන්නේ නැහැ. කොහොම හරි සල්ලි හොයාගෙන හරි ණයක් අරගෙන හරි ලෝන් එකක් අරගෙන හරි මොකක් හරි කරලා කොහොමද මොකක් හරි මේ අමතර රැකියාවක් කරලා හරි ඔන්න ඔය කියන උපකරණය ගන්න හදනවා කොහොම හරි. මොබයිල් ෆෝන් එකක් ගන්න හදනවා. ඒක අර ගන්නවා. ඔබට හිතෙන්නේ මොකද්ද? ඔය ෆෝන් එක ගත්තේ ඔබට ඕන නිසා කියලා නේද ඔබ හිතාගෙන ඉන්නේ. මම මේ ෆෝන් එකට කැමතියි ඒකින්ද මම මේ ෆෝන් එක ගොඩක් දුක් මහන්සි වෙලා මම ඒක අරගත්තා කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තම දේ ඒක නෙමෙයි විමුදුනේ. ඔය හිත මහ පුදුම අනාථ ස්වභාවයකටපත් උනේ. අර වැටිච්ච දෘෂ්ටිය නිසා ඒකට කැමැත්තක් ඇතිලා ප්‍රියමధుරතාවයක් ඇතිලා තණ්හාවක් ඇති වුණා. දැන් තණ්හාවක් ඇති වුණාට පස්සේ හිත මහ පුදුමාකාර විදිහට පෙරෙනවා, පීඩාවටපත් වෙනවා. ලැබෙන කම්ම පීඩාවටපත් වෙනවා. අන්නේ පීඩාව නිසා මේ පීඩාවෙන් අත මිදෙන්නයි ඔය දැඟලුවේ. මොකද මේ පීඩාව දරන්න බෑ. ඒ පීඩාව දරන්න බැරි නිසා තමයි මේ අනාථ ස්වභාවයෙන්, මේ අසරණ ස්වභාවයෙන් අත මිදෙන්න තමයි ඔය ෆෝන් එක ගත්තේ. වෙන හේතුවක් නිසා නෙමෙයි. නමුත් කියන්නේ නම් හරි සතුටින් කියන්නේ මම මේක ගත්තා කියලා. මේ ෆෝන් එක ගත්තාම තමයි පින්තුනේ යාර කියන පීඩාව නිදහස් වුනේ. මේ පීඩාවෙන් නිදහස් වීම තමයි පින්තුනේ අද හරි සතුටුයි කියලා දැනෙන්නේ. හරි සතුටක් කියලා දැනෙන්නේ. හිතාගෙන ඉන්නේ මේ ආස්වාදය කියලා කියන්නේ හරි හොඳ එකක්. මේ සතුට කියලා කියන්නේ හරි හොඳ එකක් කියලා. නමුත් හාරලා අවසල බැලුවාම පින්තුනේ මහා පුදුම අනාථ ස්වභාවයක් තමයි ඒ තියෙන්නේ. කේක් කෑල්ලක් කන්න ඉදුණාට පස්සේ කේක් කෑල්ලකට තණ්හාව ඇති වුණාට පස්සේ කේක් වලට හිත මහ පුදුමාකාර පීඩාවකටපත් වෙනවා. හරියට පින්වුතුනේ අර තැටිය උඩ පිච්චෙනවා. තණ්හාව ඇති වුණා කියලා කියන්නේ පීඩාවකටපත් වෙනවා. ඒ කියන්නේ පිච්චෙන්න පටන් ගන්නවා. දැන් පිච්චෙනකොට පින්වුතුනි මට උඩ පයින්න ඕනේ හින්දාද මං උඩ පයින්නේ. නැත්නම් අසරණකම හින්දාද උඩ පයින්නේ. ගින්නකට අත අහු වෙනකොට ගිනි කූරක් ගහලා ඊටිපන්දමක් පත්තු කරනවා අත පිච්චෙන්නේ. ඒ අත පිච්චෙනකොට ඔබ අත ගන්නේ මට දැන් මම අත ගන්න ඕනේ ඒකින්ද අත ගන්නවා කියලා හිතාගෙනද? එහෙම නැත්නම් මහ පුදුම අසරණතාවයකටපත් වෙලාද අත ඇදලා ගන්න. අත ගසන්නේ හොගාලා. කටින් පිඹින්නේ. ඒ පිච්චෙන එක නැති කරගන්න හදන්නේ. ඒක මං හරි කැමැත්තෙන් කරන එකක්ද? නෑ පින්වතුනි ඒක මහා අසරණතාවයකින් අත මිදෙන්න උත්සාහ කරන්නේ. අසරණකම හින්දා එහෙම කරන්නේ. උඩ පයින් වෙන කරන්න දෙයක් නැති හින්දා. උඩ පයින් නැතුව ඉන්න බෑ. එන තණ්හාව කියලා කියන්නේ උනතරම් භයානක දෙයක්ද කියලා කල්පනා කරලා බලන්න. මේ හිතට දෘෂ්ටියක් වැටෙන එක.
මොකක් හරි ෂෝක් කියලා දෘෂ්ටියක් වැන්නා කියලා කියන්නේ. ඉවර තමයි. පුදුම අනාථයකටපත් වෙන්නේ. ඒ අනාථ ස්වභාවයෙන් දරන්න බෑ. ඒ අසරණ ස්වභාවය දරන්න බෑ. ඒ පීඩාව දරන්න බෑ. ඒකයි උඩ පනින්නේ. ඔබ ජීවත් වෙනවා කියලා ඔය උඩ පයින් එක තමයි කරන්නේ. පිච්චෙනකොට උඩ පයින්නවා. පිච්චෙනකොට උඩ පයින්නවා. පිච්චෙන එක නතර වෙන්නේ නැහැ. උඩ පැන්නට ආපහු වැටෙන්නේ ওই තැටි උත්ත නිසා. එහෙනම් කින්දුන ඔය ඉන්නේ රත් වෙද්ද තැටියක් කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඔය තැටි උඩ පහළ වෙන එකට තමයි පින්දුන් කියන්නේ. ජාතිය හටගත්තා කියලා. ඒ කියන්නේ අපි දැන් මම කියන එකක් ගැන කතා කරමු. හැඟීමක් ගැන. ජාතිය හටගත්තා කියලා කියන්නේ ඔය මම කියලා හැඟෙනවා කියන එක, හැඟුණා කියන එක. ඉන්නවා කියලා හැඟුණා. කෙනෙක් කියලා හැඟුණා. වෙන්වීමක් හැඟුණා, වෙන් වෙලා හැඟුණා. අන්නේ සියලු දේවල් වලින් වෙන් වෙච්ච හැඟීමක් ආවා. මම කියලා හැඟුණා. ඔන්න ඔය හැඟීම තමයි පින්වතුන් යාට තැටිය උඩට වැටුණා කියලා කියන්නේ. ඔය හැඟීම ආවා කියලා කියන්නේ පිච්චෙන එක නතර වෙන්නේ නැහැ. දැන් පිච්චෙන්න පටන් ගන්නවා. ඒ හැඟීම ආපු මොහොතේ ඉඳන්ම පිච්චෙන්නම ගන්නවා. පිච්චෙනකොට මොකද කරන්නේ? උඩ පයින්නවා. උඩ පයින්නකොට හරිය ආස්වාදයි. ඒ කියන්නේ මේ මම ඉන්නේ හොඳයි කියලා හිතනවා. මම හරි ෂෝක් කියලා හිතනවා. මම හරි සැපයි කියලා හිතා ගන්නවා. ලෝක සත්‍යය දන්නේ නැහැ පින්වතුනි. ඔය රත්ත්වෙත තැටියක් උඩ ඉන්නේ කියලා ඔක්ක. ඒ අය දන්නේ පිච්චෙන එක විතරයි. ඒ කියන්නේ ඔය දැනෙන දුක්ඛඳ තියෙන. අන්න ඒක දුක කියලා තමයි දකින්නේ. ඒක තමයි මේ දුක් ගොඩක් විදිහට දකින්නේ. මොකද තැටිය උඩට වැටෙන එක දුක විදිහට දැනෙන්නේ නැහැ. පිච්චෙන එක තමයි දුක විදිහට දැනෙන්නේ. ඔබ කියන්න තැටිය උඩ පහළ වුණාම පිච්චෙනවා. පිච්චෙන එකද දුක? පිච්චෙන එක දුකයි. මොකද දැනෙනවනේ. පිච්චෙන එක දුකයි. පිච්චෙන එක විතරද දුක? ඔය තැටිය උඩ පහළ වෙන එක දුක නෙමෙයිද? තැටිය උඩ පහළ වුණාම නම් ඔය පිච්චෙන්නේ. පිච්චෙන එක විතරද දුක? තැටිය උඩ පහළ වෙන එක දුක නෙමෙයිද? මොකද තැටිය උඩ පහළ වෙන එක දුකක් විදිහට දැනෙන්නේ නැහැ. ඒකයි කිව්වේ ඒ දුක දකින්න ඕන එකක් කියලා. ඥානයක් කියලා. ප්‍රඥා ගෝචර එකක් කියලා. පිච්චෙන එක දුකයි කියන එක ලෝක සත්‍යය දන්නවා. අම්මා මැරුණාම අඬන්නේ ඒකනේ දුකයි. කැඩිලා බිඳිලා නැහිලා වෙනිසලා යනකොට දේවල් අඬන්නේ හොගාලා. දැනෙන ඒවා. දන්නේ නැහැ තැටිය උඩට පහළ වෙන එක දුකක් කියලා. සත්‍ය තැටියක් උඩයි වැටෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඕක තමයි තථාගතවරේ දකින්න පිංගුතුනි. ඔබ හිතලා බලන්න මේ ඇත්තටම මේ මම ඉන්නවා කියලා හැඟෙන හැඟීම ඒක ඇත්තම කියලානේ හිතන්නේ. මේ මං ඉන්නේ. දැන් ඕක දුකයි කියලා තනියම කාටද වැටහෙන්නේ කියලා. ඒක තනියම වැටහෙන්නේ නැහැනේ පිංගුතුනි. ඒකනේ පිංගුතුනි මගේ කේක් කෑල්ල උදුර ගත්තා කියලා කෑ ගහගෙන යන්නේ.
කේක් කෑල්ල උදුරගත්ත එකනේ කේක් කෑල්ල නැති වෙච්ච එකනේ දුක විදිහට දකින්නේ. ඒකනේ ඒක නැවත උදුර ගන්න හදන්නේ. නැවත ලබා ගන්න හදන්නේ. එහෙනම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ පින්වතුනි. ඔය තැටිය උඩ දුකයි, ඔය තැටිය උඩ පහළ වෙන එක දුකයි කියලා තේරුම් කරවන්න. ඔය පිච්චෙන එක විතරක් නෙමෙයි බොල. මේ තැටි උඩ පහළ වෙන එක තමයි දුක. මේක දැකහල්ලා කියන එක තේරුම් කරවන්න. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. එහෙම නැතුව තනියම කාටවත් වැටහෙන්නේ නැහැ ඒක. උන්වහන්සේ තමයි තනියම අවබෝධ කරගන්නේ. උන්වහන්සේ දසපාරමිතා ධර්මයන් පුරාගෙන ඇහිලා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා අවබෝධ කරගත්ත ධර්ම තමයි ඔය තියෙන්නේ. මේ ජාතිය හේවත් මේ මම කියන එක. මේ මම කියන හැඟීම. සැප එකක් නෙමෙයි මේක දුකක් කියන එක. මේ සැප නෙමෙයි මේ දුක කියන එක තේරුම් ගන්න. එහෙනම් ඔබ හොඳට මේක තේරුම් ගන්න පිළිගන්න. ලෝක සත්‍ය නොදකින්න කොටස තමයි මේ. ලෝක සත්‍ය දකින්නේ පිච්චෙන එක දුකයි කියලා. මොකද ඒක උඩට දැනෙන නිසා. නමුත් තැටිය උඩ පහළ වෙන එක දකින්නේ නැහැ, දැනෙන්නේ නැහැනේ. ඒක හරි ආස්වාදයක් තමයි දන්නේ. ඒක හරි සැපයි, ඒක හොඳයි කියලා තමයි හිතෙන්නේ. හේතුව පිච්චෙනකොට උඩ පයින්නකොට ආස්වාදයක් එනවා. කේක් ඕනේ කියලා හිතනකොටම පිච්චෙනවා හොගාලා. ඒ හින්දා උඩ පයින්නවා. ඒ කියන්නේ කේක් කෑල්ලක් හොයා ගන්න ඕනේ. දැන් පිච්චෙන්නේ නැහැ. පිච්චෙන එකේ නිදහස් වුණා. නමුත් ඒක නතර වුන්නේ නැහැ මේ විදිහට. ඒකනේ පින්වතුනි උපන්දා ඉඳන් අද මේ වුණු කේක් කාලා ඉවර නැහැනේ තාම. තාම කේක් කන්න ඕනේ නේද? ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙලා නැහැ නේද? ආයි ඔය වැටෙන්නේ තැටියටම නේද? කවදාකවත් තේරුණාද ඔය වැටෙන්නේ රත් තැටියකටමයි කියලා වැටෙන්නේ? නෑනේ පින්වතුනි. ප්‍රශ්නේ විදියට දැක්කේ කේක් නැති එකමනේ. ඒකනේ තාම කේක් හොයන්නේ. ඒකනේ තාම කේක් හොයාගෙන යන්නේ කේක් ගේන්නේ. ඉතින් ලෝක සත්‍යය ඉතින් දේවල් එකතු කරගන්න, ගොඩ ගහගන්න, ලබා ගන්න, වලි කන්නේ, පොර කන්නේ ඇයි? දස අකුසලයේ කරන්නේ ඇයි? තාම වැටහිලා නැහනේ. ඕවා කරගට වැඩක් නැහැ කියලා. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි ඔය හොයන්නේ කියන. ඕකෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ කියලා. කොච්චර ගොඩ ගැහුවත් මදිනේ. නතර වීමක් නැහැනේ. ආයි වැටෙන්නෙම අර තැටියටනේ. මොකද ඔය කියන ආස්වාදේ හිටවන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒක එන්නේ පෙලීමකින් නිදහස් වුණාම. ඉතින් පෙලීමකින් නිදහස් වුණාම නම් ඒ කියන සතුට ආස්වාදේ ලැබෙන්නේ. ආයි ඒක තියාගෙන ඉන්න ඕන නම් මොකද වෙන්නේ? ආයි පෙලෙන්නේ ආයි පෙලිලා ඒකේ පිළිමින් නිදහස් වෙන්නේ. දැන් ලෝක සත්‍යය ඇයි ඒක කමක් නැහැ කියලා හිතාගෙන යන්නේ ඔය. වෙන විකල්පයක් නැති හින්දා. ගැලවෙන්න මම දන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ ලෝකෙට තාම බුදුවරයා පහළ වෙලා නැහැ. බුදුදහම කණවේ කියලා නැහැ ඔය. බුදුදහම කණ වැකින්න එපා. ඕකෙන් ගැලවෙන්න මගක් තියෙන බව තේරුම් ගන්න. වෙන විකල්පයක් නැති හින්දා ඒ ටිකම තමයි කර ඉන්න වෙන්නේ.
තැටි උට්ට වැටෙනවා කියලා දැන් දුවන්නද? අනේ වැටෙන්න එපා කියන්නද? දන්නේ නැහනේ වැටෙන්නේ තැටියක් උට්ට කියලා ඔක්ක. හතේද තැටියක් උට්ට වැටෙන්නේ කියලා දන්නේ නැහනේ. පීච්චන එක විතරනේ දන්නේ. ඒකයි කිව්වේ ඔය අවිද්‍යාව කියලා කිව්වේ මොකටද? දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. ඔය තියෙන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ දන්නේ නැහැ. දුක කියන්නේ මොකද්ද කියලා දැකලා නැහැ. ඉතින් දැකලවත් නැති එකකින් කොහොමද අත මිදෙන්නේ? එහෙනම් බුදුබණ කන වැකෙන්න ඕනේ මේ කියන දේ තේරුම් ගන්න. එතකන් දන්නේ නැහැ. මේ කරගෙන යන ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. පිච්චෙනකොට උඩ පයින් තියෙන වෙන කරන්න දෙයක් නැහැ. මේ අසරණකම වීම. හොරමර වංචා සුරාසුරු දුරාචාර මසුරුකම් ආදී වශයෙන් ඔය කරන්නේ ඇයි ඒවා? අනාථ ස්වභාවය නිසා ඔය කරන්නේ. පිච්චෙන එකට උඩ පයින් හැටි ඔය තියෙන්නේ. අසරණකම නිසා ඔය කරන්නේ ඔක්කොම. වෙන කරන්න දෙයක් නැති කමට. ඒ අයට ද්වේෂ කළා වැඩක් නැහැ ඒකට. දන්නේ නැති නිසා කරන්නේ. අසරණකම නිසා, අනාථ ස්වභාවයෙන් නිසා පිච්චෙනානේ ඉන්න බෑනේ. ඒ පිච්චෙන එක දරන්න බෑ. ඔබ ඔබේ ජීවිතයට දාලා බලන්න මේවා. ඔබ ඇයි දේවල් මේ වෙනකොට ලබාගෙන තියෙනවා නම් ගොඩ ගහගෙන තියෙනවා නම් හරි හොඳයි කියලා හිතාගෙන ලබාගත්ත දෙයක් තියෙනවා නම් කොහොමද ඒව කරගත්තේ කියලා. අසරණකම හින්දා නෙමෙයිද කියලා. නිින්ද ගියේ නෑ ඒක ගන්නකම්. ලස්සන ඇඳුමක් දැක්කා. ලස්සන ගවුමක් දැක්කා. නිින්ද ගියේ නෑ ඒක ගන්නකම්. අසරණකම හින්දා ඔය ඒක ගත්තේ. යහමින් සල්ලි ටිකක් තිබ්බොත් සල්ලි ටික දීලා යහපත් විදිහට ඒක ගන්න පුළුවන්. සල්ලි නැත්තම් හම්බ කරගන්න විදිහකුත් නැත්තම් රස්සාවකුත් නැත්තම් දැන් මොකද කරන්නේ? පිච්චෙන එක නතර කරන රස්සාවක් නැහැ කියලා. පිච්චෙන එක නතර වෙන්නේ නැහැ නේ. එහෙනම් මොනවා හරි කරන්න ඕනේ මේ පිච්චෙන එකෙන් ගැලවෙන්න. දීගෙන හොරගම් කරනවා. ඒ හොරකම් කරන්නේ බලුකමටද? නෑ ඒ අසරණකමට කරන්නේ. ඒ තියෙන අනාථ ස්වභාවය නිසා. දුක කියන්නේ මොකක්ද කියලා හරියට දැකලා නැහැ. නොදැනීම නිසා. දුක්ඛේ අඥානං. මෙන්න මේක හොඳට තේරුම් ගන්න පින්වතුනි. දකින්න ඕනේ දුක ඔය කොටස නෙමෙයි පින්වතුනි. දකින්න ඕනේ ඔය තැටි උඩ පහළ වෙන එක. දුකයි කියලා. ජාතිය හටගන්න එක දුක කියලා දකින්නයි ඕනේ. මේ මම කියලා හැඟෙන එක දුක කියලා දකින්නයි ඕනේ. ඔන්න ඔය හැඟීම නිසා තමයි ඔය දුක්ඛඳ ඔක්කොම එන්නේ. එහෙනම් ඔන්න ඔය ජාතිය තමයි නසන්න ඕනේ. ඔය මම කියලා හැඟෙන එක තමයි නසා ගන්න ඕනේ. ඒක තමයි දුරු කරන්න ඕනේ. ඒක තමයි නිවන කියලා කියන්නේ. දුකින් අත මිදීමක් ඇද්ද අන්න ඒක තමයි නිවන කියලා කියන්නේ. එහෙම නැතුව නිවන් පුරේ කියලා එකක් ගිහින් ඉන්නවා කියලා එකක් එහෙම නැහැ.
එක දිගට පවතින එකක් නෙමෙයි ඔය. හැම මොහොතකම උදා වෙන එකක් තියෙනවා. ඒක තමයි පින්වතුනි අවබෝධ කරගත්තේ. තථාගතයන් වහන්සේ මංගල ධර්ම දේශනාව කරන වෙලාවේදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තියේ. කොණ්ඩඤ්ඤ තාපසතුමාට වැටහුණේ. උදා වුණා නම් දුකක්මයි උදා වුනේ. නිරෝධ වුණා නම් දුකම තමයි ඔය නිරෝධ වුනේ. එහෙම නැතුව ඕකේ මමෙක් කියලා එකක් හිටියේ නෑ. සතෙක් කියලා එකක් හිටියේ නෑ. ඔය අද සතෙක් කෙනෙක් මමෙක් කියලා හිතෙන්නේ මොකටද? හැංගෙන්නේ. දුකට තමයි ඔය. දුක තමයි ඔය විදියට හැංගෙන්නේ. සැපක් කියලා මමෙක් කියලා කෙනෙක් කියලා හැංගෙන්නේ. එහෙනම් ඔන්න ඔය දුක තමයි නිරෝධ කරන්නේ. ඉතින් ඕක දුක කියලා දැකපු කෙනාට දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නෑනේ. ඔන්න ඔය කියන හැඟීම දුරු වුණා නම් දුක්ඛ නිරෝධය කියන්නේ ඒකට කියලා තේරෙනවනේ. එහෙනම් දුක්ඛ සමුදය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැද්ද? දුකට හේතුව මොකක්ද කියලා? තණ්හාව නිසා ඔය කියන එක සිද්ධ වෙනවා කියලා තේරෙන්නේ නැද්ද? තණ්හාව නිසා ඔය දේ සිද්ධ වෙන්නේ කියලා. මොකටද ඔය තණ්හාව උනේ? තණ්හාව උනේ පින්විත ඔය ඔබ අද ඔබට ඔය හැඟෙන්නේ මේ මම කියලා එක. ඔන්න ඕකට තමයි ඔබ තණ්හා කළේ. ඒ තණ්හාව නිසානේ පින්විත ඔබ මැරෙන්න කැමති නැත්තේ. ඒක හොඳ හින්දා. ඒක සාරයි කියලා හිතෙන හින්දා. සාරයි කියන දෘෂ්ටියක් තියෙනවා. ඉතින් සාරයි කියලා දෘෂ්ටියක් හොඳයි ෂෝක් නියමයි සැපයි කියලා දෘෂ්ටියක් වෙනවා නම් ඒකට තණ්හා කරන එක අහන්න දෙයක් නැහැ. ඒකට තණ්හාවක් හටගන්න එක අහන්න දෙයක් නැහැ ඔය හිතේ. අද ඔබේ හිතේ මොකක් හරි ෂෝක් කියලා කිව්වහම ඒකට තණ්හාවක් හටගන්නේ. ඒක ගන්න ඕනේ වෙන්නේ. අන්න ඒ වගේ තමයි. එහෙනම් මේ උදා වෙන්නේ දුක කියලා තේරුණා නම් ඒ දුකට හේතුව ඔය කියන තණ්හාව කියලා තේරුම් ගන්නවා. ඒ දුකින් අත මිදීමක් ඇද්ද අන්න ඒක දුක්ඛ නිරෝධය හේවත් නිවන කියලා තේරුම් ගන්නවා. ඒ වගේම තමයි දුකින් අත මිදෙන්න මාර්ගයක් තියෙනවා නම් වැඩ පිළිවෙලක් තියෙනවා නම් කරන්න. එහෙනම් මේ දරාගෙන ඉන්න මත සුද්ධ කරගන්න ඕනේ මේ මතේ අයින් කරගන්න ඕනේ කියන එකත් තේරෙනවා. ආර්ය අෂ්ටාංගය කියලා නම් වශයෙන් දැනගන්න ඕනේ නැහැ. නම් වශයෙන් දැනගන්න ඕනේ නැහැ. හැම සූත්‍රෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් වශයෙන් දේශනා කරලා නැහැ. නමුත් ඒ අයට මේ කාරණාව අවබෝධ වුණානේ වැටහුණානේ. එහෙනම් මේ මම කියන හැඟීම සම්බන්ධව දරාගෙන ඉන්න තියෙනවා නම් මත ටිකක් හොඳයි සැපයි කියලා හිතාගෙන ඉන්නවා නම් නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියලා හිතාගෙන ඉන්න දරාගෙන ඉන්න දෘෂ්ටියක් තියෙනවා නම් අන්න ඒක අයින් කරගන්න ඕනේ. ඒක අයින් කරගත්තා නම් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා තේරුම් ගන්නවා.
ඔන්න ඔය විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් ඔබට අද යම් දුකක් හට ගන්නවා නම් පින්වතුනි. ඔන්න ඔය දුකෙන් අත මිදෙන්න මේ දුක කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්නයි ඕනේ. තැටිය උඩ පහළ වෙන එක තමයි පින්වතුනි දුක. තැටි උඩ පහළ වෙන නිසා තමයි පිච්චෙන්නේ. පිච්චෙන එක විතරක් දුක කියලා අරගෙන හරියන්නේ නැහැ ඒක නිසා. ඔබට යම් පීඩාවක් එනකොට ඔබ දකින්න පින්වතුනි ඕකට බෙහෙත මේ උඩ පයින් එක නෙමෙයි කියලා. කේක් කන්න ඕනේ කියලා හිතුනහම කේක් හොයාගෙන දුවන එක නෙමෙයි කරන්න තියෙන්නේ. කේක් හොයාගෙන දුවන්නේ පින්වතුනි කේක් නැතුව ඉන්න බැරි හින්දා. එහෙනම් ප්‍රශ්නේ කේක් නැති එක කියලා දකින්න එපා. ප්‍රශ්නේ තමයි පින්වතුනි මේ වෙන් වෙලා හැංගෙන එක. කෙනෙක් කියලා හැංගෙන එක. අන්න ඒකයි ප්‍රශ්නේ කියලා දකින්නේ. පිච්චෙන එක ප්‍රශ්නයක් තමයි පින්වතුනි. නමුත් ප්‍රශ්නේ පිච්චෙන එක විතරක් නෙමෙයි ප්‍රශ්නේ. පිච්චෙන තැටි උඩ පහළ වෙන හින්දා. තැටි උඩ පහළ වෙන පින්වතුනි දරාගෙන දෘෂ්ටිය නිසා. දරාගෙන ඉන්න මට මේක සැපයි කියලා දරාගෙන ඉන්නවා. මේක ඒකාකාරී පැවැත්මක්, මේක නොවෙනස් වන පැවැත්මක්. මේක තියෙන එකක්, මේක ඇත්ත එකක්. එහෙම දරාගෙන ඉන්නවා. එන ඔන්න ඔය කියන දෘෂ්ටිය සුද්ධ කරගන්නයි ඕනේ. සැප එකක් නෙමෙයි දුක එකක් කියන එක තේරුම් ගන්න. මේ හිතට තේරුම් කරවන්නේ. නිතර ඒක මානසිකාර කරන්න ඕනේ. එතකොට තමයි දෙයක් තේරුම් ගන්න. එතකොට තමයි මේ හිතට ඒ කියන කාරණාව වැටහෙන්නේ. එතකොට තමයි අර කියන අවිද්‍යාව දෘෂ්ටිය දුරු වෙන්නේ. ඉතින් දුක්ඛේ ඥානං කියන එක නිතර දකින්න පුළුවන් නම් දුක්ඛේ අඥානං කියන එක දුරු වෙන්න ඕනේ නේද? එහෙනම් ඔබ හිතාගෙන ඉන්නවා මේක තියෙනවා ඉන්නවා ඇත්තමයි කියලා. මේක වෙන් කරන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. තේරුම් ගන්න තියෙන පින්තුනේ මේක එහෙම එකක් නෙමෙයි කියලා. ඉන්නවා තියෙනවා කියලා හිතාන හිටියට එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. උදාවීමක් වැයවීමක් තියෙන්නේ මේ මොහොතේ හැඟෙන එකක් තියෙන්නේ. ඒක විදිහට තියෙන එකක් නෙමෙයි. ඒකයි අර උදාහරණෙන් පෙන්නන්නේ විතක කේන්ති යනවා විතක මෙත්තාව වඩනවා කියලා. ඒ මොහොතේ හැඟෙන එකක්. නමුත් ඒක හැඟීමට ආවට පස්සේ ඒක ඇත්ත රියැලිටි එකක් විදිහට හැඟෙනවා. මේ ඇත්ත කියලා මේ මං ඉන්නේ මේ ඉන්නේ මේ මන්නේ කියලා මේ ශරීර කූඩුව පෙන්නනවා. ඔබ කල්පනා කරලා බලන්නකො මේ ශරීර කූඩුව එහෙම වෙන් කරන්න පුළුවන් කද්ද කියලා. දැන් ඔබ හිතන්නකො ඔබේ මේ දැන් මේ නහය තියෙන්නේ. ඔය නහය මොනවද තියෙන්නේ? ඔය නහය තියෙන්නේ ප්‍රෝටීන්, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, ඒ වගේම විටමින්, khනිජ ලවණ ඔය කියන දේවල් වලින් තමයි හැදිලා තියෙන්නේ. කොහෙන්ද ඔය නහය හැදෙන්න ඔය ටික ආවේ? ඒ ටික ආවේ බත් වලින්. එහෙම නැත්නම් මොනවා හරි ගාන පලා જાතිය. සමුකුණු වැන්න වලින් ආවේ. දැන් ඒතොර මුකුණු වැන්න වල මොනවද තියෙන්නේ? ඒ තියෙන්නේ තේ ටිකම තමයි.
ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, khනිජ ලවණ, විටමින් කියන ජාති ටික තමයි තියෙන්නේ. ඉතින් ඔය දෙකම එකයි නේ. එකම දේවල් ටික සැකස්ම වල වෙනස් සැකස්ම වල තිබෙනවා. එහෙනම් මේක කොහොමද මම වෙන්නේ? මේ ශරීරය එතකොට මම වෙන්නේ කොහොමද? මුකුණු වෙන ගහත් මම වෙන්නේ බෑ නේද? බත් පිඟානක් මම වෙන්නේ බෑ නේද? මොකද මේ ශරීර කූඩු හැදුනේ බත් කාලාමනේ. මේ බත් පිඟානත් මම කියන්නේ බෑ නේද? එහෙම වෙන්නේ නැහැ නේ. මාව පෙන්වන්න කියලා කිව්වොත් එහෙම මේ වීරයෙක් වගේ යන්නේ ඉස්සරහට මේ ශරීර කූඩ පෙන්නේ මේ ඉන්නේ මං කියලා. අනේ මගේ ෆොටෝ එකක් ගන්නකො. මගේ ෆොටෝ එකක්ද ඔය ගන්න? ඉතින් බත් පිඟානේ ෆොටෝ එකක් ගන්නකො. මගේ ෆොටෝ එකක් ගන්න කිව්වම ටක් ගාලා ඔය බත් මුට්ටියේ ෆොටෝ එකක් ගන්න. ඇයි? මේවම තමයි බත් මුට්ටියේ තියෙන්නේ. කොහොමද වෙන් කරගන්නේ? වෙන් වෙලා හැංගෙන්නේ. එහෙම වෙන් කරන්න බෑ මොන පදනමකින්ද වෙන් කරන්නේ? එහෙම වෙන්වීමක් හංගින්න කිසිම පදනමක් නැහැ. මේ හැම මේ රූප විදිහට පේන තියෙන හැම එකකම මොනවද තියෙන්නේ? මොන හරි මූලික ඒකකයක් තියෙන්නේ ඒකක සැකසිත විදිහක් ඔය කියන්නේ. මේ වටාත්තර මම කියලා හැංගෙන්නේ නැහැ නේ. මේ වටාත්තේ තියෙන පරමාණුම නෙමෙයි මේ ශරීර කූඩේ තියෙන්නේ. මම කියලා හංගිනවනේ ඒක. වෙන් වෙලා හංගිනවනේ. කොහොමද ඒක වෙන් වෙලා හංගින්නේ? පදනම මොකද්ද ඒක වෙන් වෙලා හංගින්නේ? එහෙනම් මේක වෙන් කරගන්න බෑ කියන එක තේරුම් ගන්න ඕනේ. අනිත්‍යයි කියලා කියන්නේ. සැකස්ම වල ටික. රූපේ ස්වභාවය ඕක. රූප වෙන් කරන්න බෑ එහෙම. එහෙනම් රූප කොහොමද වෙන් වෙලා හංගින්නේ? මේ වෙන් වෙලා හංගින එක සාධාරණද? ඇත්තක්ද ඔය හංගින්නේ? මේක මම කියලා. බොරුවක් නේද ඔය හංගින්නේ? ඔය හිතේ තියෙන බොරු දෘෂ්ටියක් නේද? වැරදි දෘෂ්ටියක් නේද තියෙන්නේ? වෙන් කරගන්න පුළුවන් කියලා. මේ වෙන් වෙලා හැංගෙන එක මේ මම කියලා හැංගෙන එක ඇත්ත කියලා. එහෙම කරන්න බෑනේ. කොහොමද එහෙම කරන්නේ? කිසි පදනමක් නැහැනේ. රූපේ ස්වභාවය මොකද්ද? රූපේ ස්වභාවය තමයි කය ධම්මයි. මොකද මේ තියෙන එකක් නෙමෙයි මේ. සැකසීලා තියෙන්නේ වෙනස් වෙනවා. උෂ්ණත්වය නිසා වෙනස් වෙනවා. හීතල නිසා වෙනස් වෙනවා. ගින්නකට ඇල්ලුවාම පිච්චෙන්නේ නැද්ද මේ? පිච්චෙනවා. එහෙම වෙන් කරගන්න පුළුවන් එකක් නෙමෙයි මේ. වෙන් වෙලා හංගින්න පුළුවන් එකක් නෙමෙයි මේ. මේ මම කියලා ගන්න පුළුවන් එකක් නෙමෙයි මේ. ඉතින් මේක හොඳයි ආස්වාදයි සැපයි සාරයි කියලා වෙන් වෙලා හංගිනවනම් කෙනෙක් කියලා හංගිනවනම් මම කියලා හංගිනවනම් දුකට නෙමෙයි ඔය ඇදලා දාන්නේ. මොකද ලෝක ස්වභාවය විනාශ කරන්න බෑනේ.
එහෙනම් ඔන්න ඔය කියන කාරණාවන් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ කෙනෙක් කියලා හංගින මේ මම කියලා හංගින හැඟීම වැරදි දෘෂ්ටියක්. වැරදි දෘෂ්ටියක් නිසා තමයි ඔය කියන එක හංගින්නේ. ඔය කියන හැඟීම දුක කියලා තේරිලා නැහැ. ඔය කියන හැඟීම දුක කියලායි තේරුම් ගන්න ඕනේ. පිච්චෙන එක විතරක් නෙමෙයි දුක. තැටි උට වැටෙන එකක් දුක. තැටියට වැටෙන නිසා තමයි පිච්චෙන්නේ. එහෙනම් පිච්චෙන එක විතරක් නෙමෙයි දුක. ඔය තැටිය උඩ වැටෙන එකක් දුක වෙන්න බෑ. අන්න ඒක තේරුම් ගන්නයි තියෙන්නේ. ඒක තේරුම් යනකම් මේ ලෝක සත්‍යය මහ පුදුම අනාථක ඉන්නේ. අනාථ වුණා කියලා කිව්වේ ඒකයි. උඩ පයින්නේ අසරණකමට. කරන්න දෙයක් නැතිකමට. ඔය මම කියන හැඟීම දුක බව තේරුම් යනකම් උඩ පයින් එක තමයි කරන්නේ. ඒ මම කියන හැඟීම දුක නම් පිංගුතුනි. මොකටද පිංගුතුනි යන්නේ අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න හදන්නේ? අනිත් අයට හිංසා කරලා මොනවද ලබා ගන්න හදන්නේ? ඔය දුක් ගොඩ තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න නේද ඔය හදන්නේ? දුකෙහිම ඇලිලා ගැලිලා නේද යන්න හදන්නේ? දුකම නේද ඔය සාරයි කියලා හිතාගෙන අරගෙන යන්න හදන්නේ? එහෙනම් මේ දහම් අවබෝධ වෙනව නම් ඒ කෙනා ඔය කියන පව් වලින් වැළකෙන්නේ නැද්ද? ඔය උඩ පයින් එක පොඩ්ඩක් නතර කරලා පිච්චෙන එක ඉවසගෙන හරි කමන්නේ නැහැ. ටික ටික ඔය තැටියෙන් බහලා යන්න උත්සාහ කරන්නේ නැද්ද? ඔය තැටියට වැටෙන එක නවත්ත ගන්න උත්සාහ කරන්නේ නැද්ද? ඒක තමයි කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මම කියලා හැඟෙන එක බව තේරුම් ගන්නයි තියෙන්නේ. එහෙනම් පින්වතුනි ඔබ කල්පනා කරලා බලන්න මේ දසපාරමිතා ධර්මයන් කොහොමද උදව් වෙන්නේ කියලා ඔය කියන ධර්ම අවබෝධ කරගෙන ඉදිරියට යන්න. දානය කියලා පාරමිතාවක් තියෙන මම උදාහරණ කිහිපයක් කියන්නම්. දානය කියලා පාරමිතාවක් තියෙනවා. ඔය දානය කියන එක පින්වතුනි මසුරුකමට ප්‍රතිපක්ෂ ධර්මයක්. මසුරුකම තියෙන කෙනා පින්වතුනි මම මගේ කියලා ගොඩ ගහ ගන්නමයි හදන්නේ. මේකත් මගේ අරකත් මට ඕනේ අරකත් ගන්න ඕනේ. මේ ඉඩමත් ගන්න ඕනේ. අර ජාතිය වාහනයකුත් ගන්න ඕනේ. තව සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕනේ. ඔය මසුරුකම කියන එකෙන් මොකද්ද පින්වතුනි ආරන්නේ? මම කියන එක නෙමෙයිද ඔය ආර යන්නේ. මම කියන එක නෙමෙයිද තර වෙන්නේ. මම කියන එක තමයි ඔය තර වෙන්නේ. මම කියන එක මහා දැඩි ලෙස දරාගෙන ඉන්න කෙනෙක් ඇත්තමයි කියලා දරාගෙන ඉන්න කෙනෙකුට මේ දහම කිව්වත් තේරෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය කියන දේවල් වලින් ටික ටික ගැලවෙන්න ඕනේ නැද්ද? එහෙනම් දානය කියන එක පුරුදු කරන්න ඕන එකක් නෙමෙයි. හිතන්නකෝ මේ දුක්ඛාරය සත්‍ය වැටහුණා කියලා කෙනෙකුට. ඒ කෙනා ඉදිරියට දන් දෙන්න ඕනේ නැද්ද? දානය කියන එක පුරුදු කරන්න ඕනේ නැද්ද? ඒ කෙනා දුක්ඛාරය සත්‍ය අවබෝධ වුණාට පස්සෙත් මසුරුකම් කර ඉන්න එකද කරන්න තියෙන්නේ? නැත්තම් අල්ල බදාගෙන ඉන්න දෙයක් තියෙනවා නම් ඒවා දෙන එකද කරන්න ඕනේ? එහෙනම් මේ දාන පාරමිතාව ඔය විදිහට උදව් වෙනවා මේ නිවන කරගෙන යන්න. ඒකයි කිව්වේ මේ ධම්ම වැටහෙන්න නම් යම් ප්‍රමාණයකට හරි මේ කියන දසපාරමිතා ධර්මයන් වැඩි දියුණු කරගෙන තියෙන්න ඕනේ.
දස අකුසලයේ කර කර ලෝක සත්‍යයට හිංගි හිංසා කර කර ඉන්න වැඩ පිළිවෙල නම් කරන්නේ. ඇයි දස අකුසලයේ කරන්නේ? මේ මම කියන එක තර කරගන්න තමයි. මගේ දේවල් කියලා ගොඩනගා ගන්න තමයි වෙන් කරගන්න තමයි ඔය දඟලන්නේ. දී ඒක තර කරගෙන ඉන්න කෙනෙකුට ලෝක සත්‍යයට ධාර්මිකව නෙමෙයි පිළිඳින ඒ ටිකත් ඉක්මවලා ලෝක සත්‍යයට අවඩ අසාධාරණ කරලා හරි කමන්නේ මේ කියන මේ මම හොඳට ඉන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න වැඩ පිළිවෙලන්නේ ඔය කරන්නේ. ඉතින් එහෙම දැඩි මේ මම කියන එක ඇත්තමයි කියලා හිතාගෙන ඉන්න මහ දැඩි මතයක ක්‍රියාත්මක වෙන හිත් තියෙනකොට ඒ හිත් වලට මේ දහම වැටහෙන්නේ නැහැ නේ. එහෙනම් සීලයක් රකින්න ඕනේ නැද්ද? ওই දස අකුසලයෙන් අයින් වෙන්න ඕනේ නැද්ද? එහෙනම් සීල පාරමිතාව ඕනේ නැද්ද නිවනට? දැඩි ලෙස කාමයෙන් බරිත වෙලා මේ මම කියන එක හොඳින් තියාගෙන ඉන්න ඕනේ කියලා. මේ මං හොඳින් ඉන්න ඕනේ මම කාමයේ අසුරු කරන්න ඕනේ කියලා හිතාගෙන දරාගෙන ඉන්නවා නම් ස්වභාවයක්. අන්නේ ස්වභාවයට මේ ධහම ගෝචර වෙන්නේ නැහනේ. ගැළපෙන්නේ නැහනේ. ඒ හිත් ස්වභාවයට ගැළපෙන්නේ නැහනේ මේක. එහෙනම් නික්කම පාරමිතාව ඕනේ නැද්ද? නික්කම පාරමිතාව පුරන්න ඕනේ නැද්ද? විරිය පාරමිතාව පුරන්න ඕනේ නැද්ද? අලසකම කියලා කියන්නේ මේ මට බෑ දැන් කරන්න කම්මැලි. ඒ කියන්නේ මට මේ විදිය හොඳයි කියන එකනේ. මට ඒ විදිහට ඉන්න ඕනේ කියන එකනේ. මට නිදා ගන්න ඕනේ. මට බෑ එහෙට යන්න. මට බෑ මේක කරන්න. මට කම්මැලි. ඉතින් අලසකම කියලා කියන්නේ මේ මම තර කරන එකක් නෙමෙයි. ඉතින් අලසකමට පුළුවන් මේ කියන මේ අලසකමක තියෙන කෙනෙකුට මේ ධහම ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් අලසකම කියන එක දුරු වෙන්න ඕනේ නැද්ද? විරිය පාරමිතාව ඕනේ නැද්ද? අදිෂ්ඨාන පාරමිතාව ඕනේ නැද්ද? මෙත්තා පාරමිතාව ඕනේ නැද්ද? දැඩි දේශ සහගත හිතක් කියලා කියන්නේ දහමක් වැටහෙන හිතක් නෙමෙයි. අදිෂ්ඨාන කියන ඒවා මිනිහු තියන්න කැමති නෑනේ. අද ඉඳන් එක වේලයි කන්නේ කියලා අදිෂ්ඨාන තියන්න උත්සාහ ගන්න බෑ. කැමති නෑ හිත ඉඩ දෙන්නේ නෑ ඒකට. අම්මෝ මට එක වේලයිද කන්න වෙන්නේ දැන්. අදිෂ්ඨාන තියන්නත් බයයි මිනිස්සු. දැඩි දේශයක් තියෙනවා නම් හිතේ ඒ දේශාගත හිත් වලට මේ ධර්ම අවබෝධ වෙන්නේ නැහනේ. එහෙනම් ඒ දේශේ ටික ටික ලිහෙන්න ඕනේ නේද? දිය වෙලා යන්න ඕනේ නේද? එහෙනම් මෙත්තාව වඩන්න ඕනේ නැද්ද? ලෝක සත්‍යයේ සැපයට කැමති වෙන විදිහට කටයුතු කරන්න ඕනේ නැද්ද? එහෙනම් ඔන්න ඔය කියන දේවල් තේරුම් ගන්න පුළුවන්. මේ නිවන සාක්ෂාත් කරගෙන යන්න දසපාරමිතා ධර්මයන් උදව් වෙන හැටි තමයි මේ කියපු. මේ දේශනා මාලාව පටන් ගත්ත දවසේ ඉඳන්ම ඔබේ දසපාරමිතාවන් ගැන හැකි උපරිමයකින් විස්තර විග්‍රහ කළා. මේ අවසාන දේශනාවන් වලදී තේරුම් කරේ මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කර ගැනීමටත් මේ දසපාරමිතාවන් යම් ප්‍රමාණයකට හරි පිළිලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ දුක්ඛාරය සත්‍ය වටහා ගත්තා නම් කෙනෙක් ඉන්න ඔබට මේ නිවන සාක්ෂාත් වෙන තුරුම මේ ධම්මක වඩ아가න යන්න මේ දසපාරමිතා ධර්මයන් උදව් වෙනවා කියන එක තේරුම් කරන්නයි මේ උත්සාහ ගත්තේ. සමහර විට මේ දුක්ඛාරය සත්‍ය කියලා යමක් දේශනා කළා නම් එකපාර කෙනෙකුට මේ දේවල් වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්.
නමුත් ඔබට පුළුවන් පින්වතුනි මේ පාරමිතා ධර්මයන් මනාවකට පූර්ණේ කරගෙන පුරුදු පුහුණු කරගෙන තවදුරටත් මේ දහම් ශ්‍රවණය කරන්න. ඔබ ගොඩනගාගත්ත යම් පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් අන්නේ පුණ්‍ය ශක්තිය නිසා ඔබට මේ දහම වැටහෙවි. එදාට ඔබට මේ දහම ලෝකෙට දීපු ඒ තථාගතයන් වහන්සේ ගැන අප්‍රමාණ විශ්වාසයක් ඇති වෙයි. ඒ ඇති වෙන විශ්වාසය කැඩෙන බිඳෙන එකක් එහෙම නෙමෙයි. අචල වූ ශ්‍රද්ධාව කියලා කියන්නේ ඔන්න ඕකට. ධර්ම රත්නයේ කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවක් ඇති වෙයි. අචල වූ විශ්වාසයක් ඇති වෙයි. ඒ ධහම ඒකාන්තයෙන්ම සත්‍යයි කියලා වැටහෙයි. මොන තරම් සත්‍යයක්ද මේ කියලා වැටහෙයි. ආර්ය මහා සංඝ රත්නය ගැන අප්‍රමාණ විශ්වාසයක් ඇති වෙයි. එහෙනම් ඔබ පුළුවන් තරම් පින් දහම් කරන්න. පාරමිතා ධර්මයන් පූර්ණේ කරන්න. ඒ දේවල් කරන්න ඔබට හේතු වාසනාවන් සැකසේ මේ ධහම අවබෝධ කරගෙන මේ කියන විමුක්තිය සලස ගන්න. යහුසුලුව කටයුතු කරන්නයි තියෙන්නේ. කලකිනි බුදු කෙනෙක් උපදින්නේ වෙසෙසිනි මිනිසත් බව ලැබගන්නේ. මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ මිනිසුනි කිම වීරියම කරන්නේ. නිකන් කවියක් නෙමෙයි පින්වතුනි. බුදු කෙනෙක් පහළ වෙන්නේ කලාතුරකින්. මේ තැටියක් උඩ ඉන්නේ තැටියක් උඩ පහළ වෙන එක දුක කියන එක පෙන්වන්න පහළ වුණේ. ඔබ වටපිට බලන්න, ලෝක සත්‍ය දිහා බලන්න. එතකොට තේරෙනවා ඒ අය දුක දැකලා නෙමෙයි ඔය ඉන්නේ. පිච්චෙන එක දුකයි කියලා හිතාගෙන කරන විගඩන් ටික බලන්න. බලන්න කොච්චර අසරණ තත්යකට අනාථ තත්යකටපත් වෙලා තියෙනවද කියලා. තේරෙන්නේ නැහැ තව කල්ප ගානක් යනකම්. බුදුවරයා පහළ වෙනකම් තේරෙන්නේ නැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න. කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙන්නේ. ලෝකෙට පහළ වෙන එක නෙමෙයි පින්විතනේ ඔබේ හිතට පහළ වෙන එක නෙමෙයි කියන්නේ. ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින් තමයි. බුදුවරු පහළ වෙනකොට හැම කෙනාම නිවන් දැක්කද? නෑනේ. තමන්ගේ හිතට බුදුන් වැඩපු දවසට තමයි නිවන් දැක්කේ. ඉතින් මනුස්සකම ලැබුණෙත් බොහොම කලාතුරකින් තමයි. ඉතින් ওই දෙක තියෙන කාලෙදී පින්වතුනි ඔබට මේ තථාගත සද්ධර්මය ශ්‍රවණය වෙනවා නම් ඔබ මනුස්ස උප්පත්තියකුත් ලැබලා තියෙනවා නම් වහ වීර්ය කරන්නයි තියෙන්නේ. වහ වීර්ය කළා මේ ලැබිච්ච සන සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනයක් අරගන්නයි තියෙන්නේ. එහෙනම් පින්වතුනි බොහෝ කාල වේලාවක් ගත වුණා. මං හිතනවා ඔබට මේ දේශනා මාලාවෙන් බොහෝ යහපතක් සිද්ධ වෙන්න ඇති කියලා. ඉතින් ඔබට යම් සිහිපත් කිරීමක් කරන්නට ඕනේ. ඒ තමයි පින්වතුනි ඔබට මේ දේශනා මාලාව ශ්‍රවණය කරන්න හේතු සාධක කොහොමද සැකසුනේ කියන එක. මේ දේශනා මාලාව කරන්න බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. මෙහෙම දේශනා මාලාවක් කරන්න කියලා අපේ ආරාම හිටපු උත්මේකට තමයි හිතුනේ. උන්වහන්සේලාගේ යෝජනාවකට පරිදි තමයි මේ දේශනා මාලාව කරන්න බාරගත්තේ. ඒකෙදිත් පින්වතුනි දසපාරමිතා ධර්මයන් කතා කරනවා කියලා එහෙම අදහසක් තිබුණේ නැහැ. බුදු ස්වාමීන් වහන්සේගෙන් ඇහුවාම ස්වාමීනි
මේ දේශනා මාලාවේ මොකක් කරමුණු කරගෙනද කරන්න කියලා. උන්වහන්සේ තමයි අවවාදන් ශාසනා කරේ දසපාරමිතා ධර්මයන් විස්තර කරන්න කියලා. ඒක නිසා තමයි දසමාර පාරමිතා ධර්මයන් විස්තර කරන්න ඉදුනේ. මම මේ ඔබට මේ ශ්‍රවණය කරපු දේශනා මාලාවේ තිරය පිටුපස කතාවයි මේ කියන්නේ. මොකද ඔබට යම් පුණ්‍යානුමෝදනාවක් කරන්න තියෙනවා නම් ඒක දේශනාව කරපු හාමුදුරන්ට නෙමෙයි කරන්න තියෙන්නේ. ඒක එක කෑල්ලක් විතරයි. එක කොටසක් විතරයි. ඒ වගේම තමයි මේ දේශනා මාලාව කැමරා කරන්න වෙනම පිරිසක් කැපෙලා හිටියා. ඒ වගේම තමයි මේ දේශනා එඩිට් කරන්න. ඒ වගේම අන්තර්ජාලයට නිකුත් කරන්න. ඔය කියන හැම දෙයකටම බොහෝ පිරිසක් කැපෙලා කටයුතු කරා. ඒ වගේම ඔබට මේ හැමදාම පේන ඩෙකරේෂන් එක. ඒ කටයුතුත් වෙනම පිරිසක් කැපෙලා කරා. ඒ වගේම මේ පාරමිතා ධර්මයන් ගැන සාකච්ඡා කරනකොට පාරමිතා ගැන තියෙන ජාතක කතා ඒව පරිශීලනය කරන්න වුණා. එතකොට ඒවට පොත්පත් හොයලා දීපු පිරිසක් හිටියා. ඒ වගේම මේ ආරාමෙට ඒ පොත්පත් ගෙනල්ලා දීපු පිරිසක් හිටියා. ඒ වගේම පුණ්‍ය භාරයේ කටයුතු කරන මහත්තුරු ඒ දේ හැම දෙයක් ගැනම හොයලා බැලුවා. ඔය කියන බොහෝ පිරිසක් මේ තීරයේ පිටුපස ඉන්නවා. ඔබ පුණ්‍යානුමෝදනාවන් කරනකොට ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කරන එකයි කරන්න තියෙන්නේ. හොඳයි පින්වතුනි, එහෙනම් තෙරවරු දේශනා මාලාව අපි මෙතනින් හමාර කරනවා. අපි පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරලා දේශනාව මෙතනින් හමාර කරමු. හොඳයි පින්වතුනි, බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දේශනා කරන්නට ඉදිලා සද්ධර්මයේ මනසිකාර කරලා නගාගත්තා වූ ඒ සියලු පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් සියලු ලෝක සියලු සත්‍යයන්ටම අනුමෝදන් කරමු. පළමුකොටම සිහිපත් කරගන්න පින්වතුනි, මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා, මේ විමුක්තිය සලස ගන්නවා කියලා හිතාගෙන මහත් වූ වීර්යයෙන් අපකපීමෙන් කටයුතු කරන්නා වූ යම් කිසි පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුල වැඩ ඉන්නවා නම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මිය කුසල සම්භාර ධර්මිය ඒ අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනාවෙන් මේ සියලු දෙනාටම වැඩි වෙන්නේ ඉන්නා වූ සියලුම දුක් දෝසාන්තකාරවල් දුරීම් භූත ඒවා ශරීරයේ සතුටා දුසීමෙන් අද පැමිණියා වූ 89ක් රෝග 99ක් ව්‍යාධි 23ක් කාන්තා දෝසාන්තකාරවල් දුරීම් භූත ඒවා යක්ෂ පේච පිසාච මලකෙවල කුම්භාණ්ඩ ආදීගෙන් අද පැමිණියා වූ දෝසාන්තකාරවල් දුරීම් භූත ඒවා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්වතුනි, ඈත අතීතයේ ඉඳලාම මේ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගෙන ආපු යම්කිසි පිරිසක් හිටියා. ඒ වගේම මේ විහෙර විහාරස්ථාන සංඝයා වහන්සේලා ත්‍රිපිටක පොත් ධර්මයේ පුස්කොළ පොත් වහන්සේලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරගෙන ආරක්ෂා කරගෙන ආපු යම්කිසි පිරිසක් හිටියා නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කළා යුතුයකමක් වශයෙන් ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මිය කුසල සම්භාර ධර්මිය ඒ අය කෙරෙහි අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනාවෙන් යම්කිසි හේකින් අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අතමිතේ සුඛී සුවපත් භාවයටපත් වේවා. දස කුසලයේ මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පිළිබඳ මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්දෝපේන් චන්සේකර ප්‍රජාපති කියන්නා වූ සියලුම දීව සමූහයව සිහිපත් කරගන්න. ඒ වගේම සක්‍ර දෙවිතුමා ප්‍රධාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම සතර වරන් රජදරුවන් ප්‍රධාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. 18ක් යක්ෂ සේනාධිපතිතුමන් ප්‍රධාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට දුකක් කරදරයක් සිද්ධ වෙච්ච වෙලාවේදී පීඩක් ආරක්ෂාවක් ලැබුවා වූ සමන්පත්ති දැඩිමුණ්ඩා අයනා ගම්බාර බණ්ඩාර කියනා වූ විවිධාකාර නාම කොට වලින් පෙනී සිටිනා වූ සීලම දිවි සමූහයව සිහිපත් කරගන්න. ඒ වගේම
ඉෂ්ඨගාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගන්නේ කියනවා ඒ සීලම දෙවි දේවතාවුන් වහන්සේලාට ඔබ කරගත්තා වූ සීලම පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් දෙවියන්ගේ දිව්‍ය අනුභවයේ වැඩි වේවා දිව්‍ය තේජස දිව්‍ය ඊර්තිය දිව්‍ය බලය දිව්‍ය දීප්තිය වැඩි වේවා පටිභාන ඥානය ලැබේවා තිරහත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිත්වා දස කුසලයෙන් මිදිත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් සුජීවත් විඳගෙන තමන්ට මේ නිවන සාක්ෂාත් කරගෙන යන්න උදව්පදව් කරපු කෙනෙක් ඉන්නවා නම් අන්නේ සිළු දිනාටම ඔබ කරගත්තා ඔය සීල පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්න. තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් මේ වගේම සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම ධර්මයේ ඔබයි පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ සියලු මහත් මහත්මීන් සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්නේ අනුමෝදනාවේ. එයට වැඩි වෙලින්දී එන්නා වූ සියලු දුක් දෝසාන්තකාරවල් දුරින් භූත ඒවා. ශරීරයේ සතුටා දුසීමෙන් මැද පෙම්නියව 98ක් රෝග 99ක් වේද 23ක් කාන්ත්‍රා දෝසාන්තකාරවල් දුරින් භූත ඒවා. යක්ෂ පේච පිසාච මලකෙල හුම්බාණ්ඩ ආදීකින් ඇතුපිනියව වූ දෝසාන්තකාරවල් දුරින් භූත ඒවා. දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වරත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමන් නමින් ජම්මාන්තරගත වෙන්න තිච්ච යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සිල් දනාව සිහිපත් කරගන්න. තමන්ගේ අම්මා තාත්තා මේ ආත්භාවයේ පමණක් නෙමෙයි කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච ඒ සිළු දෙනාම සිහිපත් කරගන්න. ඒ සිළු දෙනාටම ඔබ කරගත්තා වූ සීල පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් යම් කිසි එකකින් අභවිස්ථානික ඉන්නවා නම් එයින් අතමිදී සුඛී සූපත් වායිපත් වේවා. දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ කරගත්තා වූ සීල පුණ්‍ය සම්පාද ධර්මයන්ගේ කුසල සම්පාද ධර්මයන්ගේ ගුණ බල මහිමෙන් මේ මිහි මරණ මත ලක්ෂ ගණනේ අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමන් කරගත්තා වූ සීල පුණ්‍ය සම්පාද ධර්මයන්ගේ කුසල සම්පාද ධර්මයන්ගේ ගුණ බල මහිමෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළේ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණක් ශාන්තියම ඔබ අප සියලු දෙනාටම සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරනවා. හොඳයි පින්වත්නි සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරක් නොමැති සසරි එතෙරවන තෙරවන